අයිබෝන් ඔයාලා එකතු වෙන්නේ මගේ කෙමිස්ට්‍රි YouTube channel එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක අපි 7 වෙනි වීඩියෝ එකේදී කතා කරා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය සම්බන්ධව සිද්ධාන්ත කරුණු. අද කතා කරන්නේ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය සම්බන්ධව පසුගිය විභාග ගැටලු. මෙතනින් අපිට සිද්ධාන්ත තවදුරටත් හොඳින් අවබෝධ කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. අපි බලමු 2000 අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා 1A 2000 අවුරුද්ද ව්‍යුහගත ප්‍රශ්නයක් තියෙන්නේ 1A මේ ප්‍රශ්නේ අපිට දෙනවා හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටම් 5ක් දෙනවා n සමානයි 1 n සමානයි 2 n සමානයි 3 4 5 විදිහට. ඊට පස්සේ අපිට කියනවා යාලා A1 A2 A3 යනු මෙන්න මේ A1 A2 A3 යනු මෙම විමෝචන වර්ණාවලියේ එකම ශ්‍රේණියකට අයත් පළමු රේඛා තුනයි. මේ තුන එකම රේඛා ශ්‍රේණියකටලු අයිති වෙන්නේ. ඒ වගේම B1 B2 B3 කියන්නේ තවත් එකම රේඛා ශ්‍රේණියකටලු අයිති වෙන්නේ. එහෙම දීලා අපිට කියනවා මේගොල්ලොන්ගේ ඊතල වලින් A1 A2 A3 B1 B2 B3 ඊතලාකාරයට නිරූපණය කරන්නලු. අපිට හිතන්න තියෙන මෙච්චරයි. මේක විමෝචන වර්ණාවලියක් නම් විමෝචන වර්ණාවලියක් කියලා යාලා කියනවා හයිඩ්‍රජන් පරමාණුවේ විමෝචන ඉලෙක්ට්‍රෝනික වර්ණාවලියේ රේඛා හයක් කියලා කියනවා. ඒතර විමෝචන වර්ණාවලියක් නම් අනිවාර්යයෙන්ම ඊතල අපිට අඳින්න වෙන්නේ ඉහළින් පහළට. ඉහළින් පහළට තමයි ඊතල නිරූපණය කරන්න වෙන්නේ. ඊළඟට හරි සරලව මේක තර්කානුකූලව හිතන්න පුළුවන්. දැන් මේ A1 A2 A3 කියන එකේ බලන්න අනුයාත රේඛා අතර පරතරය මේ පැත්තට අඩු වෙනවනේ. මේ පැත්තට මේ රේඛා ශ්‍රේණියේ අනුයාත රේඛා අතර පරතරය අඩු වෙනවා නම් සංඛ්‍යාතය මෙහෙට වැඩි විය යුතුයි. මොකද ශක්ති මට්ටම් ඈතට යන්න ළඟාවන හින්දා. එතකොට අනුයාත රේඛා අතර පරතරය අඩු වෙන හින්දා සංඛ්‍යාතය මෙහෙට වැඩි වෙනවා කියලා අපි ගන්නවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මේ ශ්‍රේණියට වඩා මේ ශ්‍රේණියේ සංඛ්‍යාතය වැඩි. සංඛ්‍යාතය මෙහෙට වැඩි වෙනවා නම් සංඛ්‍යාතයේ වැඩිම රේඛාව වෙන්නේ B3. හරිද? එතකොට මේ B කියන එක යම් ශක්ති මට්ටමකට වැටෙනවා නම් ඊට වඩා සංඛ්‍යාතය අඩු විදිහට මේ A කියන ඒවා තවත් මට්ටමකට වැටෙන්න ඕනේ. දැන් ළමයෙකුට හිතෙන්න පුළුවන් මේ B කියන එක අපි ගන්නවා දෙවෙනි ශක්ති මට්ටමට වැටෙනවා කියලා. B1 මෙහෙම ගන්නවා, B2 මෙහෙම ගන්නවා, B3 මෙහෙම ගන්නවා. එහෙම ගත්තොත් ඊට වඩා සංඛ්‍යාතය අඩු එකක් විදිහට මේක නිරූපණය කරන්න ගියහම අපි මේක හිතන්න වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙනවා කියලා. එතකොට අපිට රේඛා තුනක් නිරූපණය කිරීමේ හැකියාව නැහැ. මෙතන මොකද 4න් 3ට 1යි 5න් 3ට 1යි. එච්චරයි ගන්න පුළුවන්. ඒ හින්දා ඒක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමට වැටෙන එක ගන්නවා මේ රේඛා ශ්‍රේණිය කියලා. දෙවෙනි ශක්ති මට්ටමට වැටෙන එක ගන්නවා මේ රේඛා ශ්‍රේණිය කියලා. මොකද එහෙම ගන්න වෙන්නේ මෙයාගේ රේඛා තුන නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම ගත්තොත් විතරයි. ඒ හින්දා B1 ගමු මේ විදිහට දෙකෙන් එකට එනවා. B2 කියන එක තුනෙන් දෙකට එනවා. තුනෙන් එකට එනවා. ඒ වගේම B3 කියන එක හතරෙන් එකට එනවා. එහෙනම් ඊට වඩා සංඛ්‍යාතය අඩු මේ රේඛා ශ්‍රේණියේ සංඛ්‍යාතය අඩුම රේඛාව A1 හින්දා එයාමම සලකනවා තුනෙන් දෙකට එනවා. A2 කියන එක හතරෙන් දෙකට එනවා. A3 කියන එක පහෙන් දෙකට එනවා. ඔන්න ඔහොම තමයි අපිට ඔක නිරූපණය කරන්න වෙන්නේ. ඊළඟට අහන්න මේකේ ප්‍රශ්නේ සංඛ්‍යාතය මේ පැත්තට වැඩි වෙනවද අඩු වෙනවද කියන එක. පැහැදිලි මෙහෙට සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තටම ශක්තිය වැඩි වෙනවා. E සමානයි h nu කියන සමීකරණය අනුව අපිට පේනවා E වැඩි වෙනවා නම් E සමානයි h nu කියන සමීකරණය ගත්තාම E සමානයි h nu කියන සමීකරණය ගත්තාම මේ ප්ලාන්ට් නියතයේ නියතයක් හින්දා සංඛ්‍යාතය වැඩි නම් ශක්තිය වැඩි. සංඛ්‍යාතය වැඩි නම් ශක්තිය වැඩි. C සමානයි nu lambda අනුව අපිට තේරෙනවා ආලෝකයේ ප්‍රවේගය නියතයි. C සමානයි nu lambda කියන සමීකරණයෙන් පේනවා. ඒතකොට සංඛ්‍යාතය වැඩි නම් තරංගායාමය අඩුයි කියලා. හරි. එච්චරයි. මේ ප්‍රශ්නේ. ඊළඟට අපිට ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ 2002 බහුවර්ණාංක 6. 2002 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න අංක 6. 2002 බහුවර්ණ ප්‍රශ්න අංක 6. බලමු මේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුක විමෝචන වර්ණාවලිය සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද? එතකොට ප්‍රකාශ පහක් දීලා නිවැරදි එක අහන්නේ. පළවෙනි ප්‍රකාශය කියනවා n සමානයි 2 සිට n සමානයි 1 සංක්‍රමණයට අනුරූප විකිරණයට දීර්ඝම තරංගායාමය ඇත.
ඒ කියන්නේ n සමානයි 1 කියලා මෙහෙම ගන්න. n සමානයි 2 කියලා මෙහෙම ගන්න. n සමානයි 3 කියලා මෙහෙම ගමු. මේගොල්ලෝ කියනවා දෙකෙන් එකට එන එකට මෙන්න මේ දෙකෙන් එකට එන සංක්‍රමණයට සංක්‍රමණයට අනුරූප විකිරණයට දීර්ඝම තරංගායාමයේ තියෙනවලු. දීර්ඝම තරංගායාමයේ තියෙනවා නම් අඩුම සංඛ්‍යාතය තියෙන්න ඕන මෙයාට. ඒක වැරදි. මොකද මේ අතර වෙනස වැඩි මේ අතර වෙනසට වඩා. එහෙනම් මේ අතර වෙනසට වඩා මේ අතර වෙනස සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. සංඛ්‍යාතය අඩු වෙන්න ඕන කියන්නේ තරංගායාමයේ වැඩි වෙන්න ඕන. අපිට ඕන තරම් අවස්ථා ගන්න පුළුවන් මීට වඩා සංඛ්‍යාතය අඩු වෙන ඒවා. ඒ කියන්නේ තරංගායාමයේ වැඩි වෙන ඒවා. 3න් 2ට එන ඒවා 4න් 3ට එන ඒවා වෙනත් ඕන තරම් ඒවා ගන්න පුළුවන්. මේ දෙකෙන් එකට එනවට වඩා සංඛ්‍යාතය අඩු වෙන ඒවා. සංඛ්‍යාතය අඩු වෙන ඒවා කියන්නේ තරංගායාමයේ වැඩි වෙන ඒවා. එතකොට මෙයාගේ තරංග ආයාමය වැඩිම එක කියන එක වැරදි. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේ කියනවා දෙවෙනි ප්‍රකාශය කියනවා n සමානයි 3 සිට n සමානයි 2 සංක්‍රමණයට අනුරූප වන්නේ h ඇල්ෆා රේඛාවය. 3න් 2ට එන එක h ඇල්ෆාලු. අපි දන්නවා මේ 3න් 2ට වැටෙන එක මේ දෙවෙනි ශක්ති මට්ටමට සංක්‍රමණය වෙන එක දෘශ්‍ය පරාසයේ පිහිටන බාම ශ්‍රේණිය. එතකොට දෙවෙනි ශක්ති මට්ටමට 3න් 2ට එන එකට අනුරූපව ලැබෙනවා රතු වර්ණය. ඒකට අපි කියනවා h ඇල්ෆා රේඛාව කියලා. හතරවෙනි ශක්ති මට්ටම ගත්තොත් හතරවෙනි එකෙන් දෙවෙනි එකට එනවා නම් හතරෙන් දෙකට එනවා නම් ඒකට අපි කියනවා h බීටා රේඛාව. පහෙන් දෙකට එන එක ඇල්ෆා බීටා ගැමා. ඊට පස්සේ හයෙන් දෙකට එන එක ඩෙල්ටා. ඒක අපි ඉගෙනගෙන තියෙනවා තියරි එකේ. එහෙනම් මේ ප්‍රකාශය හරි n සමානයි 3 සිට n සමානයි 2 සංක්‍රමණයට අනුරූප වන්නේ h ඇල්ෆා රේඛාවට කියන එක හරි. එතකොට පිළිතුර විදිහට අපිට ඒක ගන්න පුළුවන්. අපි වඩාත් මේක දැනුම ලබා ගන්න ඕනේ හින්දා අනිත් ප්‍රකාශ වර්ධින්නේ නැහැ කියලා බලමු. තුන්වෙනි ප්‍රකාශය කියනවා පළමු රේඛා ශ්‍රේණිය ලයිමාන් අදෝරක්ත කලාපයේ පිහිටා ඇත. අදෝරක්ත කලාපයේ නෙමෙයි ලයිමාන් පිහිටන්නේ පාරජම්බුල කලාපයේ. එන එක වැරදි. ඊළඟ හතර කියනවා දෙන ලද ශ්‍රේණියක අනුයාත රේඛාතර පරතරය ශක්තිය වැඩි වෙන දිශාවට වැඩි වේ. ඒ කියන්නේ දෙන ලද රේඛා ශ්‍රේණියක රේඛාතර පරතරය ශක්තිය වැඩි වෙන දිශාවට වැඩි වෙනවලු. මේ පැත්තට ශක්තිය වැඩි වෙනවා නම් අපි දන්නවා රේඛාතර පරතරය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් රේඛාතර පරතරය අඩු වෙනවා ශක්තිය වැඩි වෙන දිශාවට. එහෙනම් ප්‍රකාශය වැරදි. ඊළඟ එක කියනවා පහළ මට්ටම් වල සිට ඉහළ මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වූ විට විකිරණ විමෝචනය සිදුවේ. පහළින් ඉහළට යනකොට වෙන්නේ ළමයි අවශෝෂණය. ඉහළින් පහළට එනකොට තමයි විමෝචනය වෙන්නේ. ඒ හින්දා මේ ප්‍රකාශය වැරදි. එහෙනම් ඒකට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. right. එතකොට 2002 ප්‍රශ්නේ හරි. ඊළඟට තියෙනවා 2003 බහුවර්ණ අංක 9. 2003 බහුවර්ණ අංක 9. 2003 ප්‍රශ්න අංක 9. අපි බලමු මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ කියලා. ඒකේ කියනවා පහත සඳහන් ඒවායින් හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලිය පිළිබඳව සත්‍ය නොවන ප්‍රකාශ මොනවාද? සත්‍ය නොවන ප්‍රකාශ අහන්නේ. දැන් මේ වගේ ප්‍රශ්න වලදී පරිස්සම් වෙන්න ඕන. මොකද දැන් A B C D කියලා ප්‍රකාශ හතරක් දීලා සත්‍ය නොවන ප්‍රකාශ මොනවද කියලා ඇහුවොත් අපි දැන් සත්‍ය ප්‍රකාශ ලකුණු කරලා ඒක පිළිතුරු විදිහට තේරුවොත් වරදිනවනේ. සත්‍ය නොවන ඒවා අහන්නේ. ඒ කියන්නේ වැරදි ප්‍රකාශ මොනවද කියන එක තමයි අහන්නේ. හරි. අපි ඉස්සලා බලමු ප්‍රකාශවල සත්‍ය අසත්‍ය භාවය. පළවෙනි එකේ කියනවා n සමානයි 4 සිට n සමානයි 2 සංක්‍රමණය h බීටා රේඛාව. මම කලින් ප්‍රශ්න දිගුවා 3න් 2ට එන එක h ඇල්ෆා 4න් 2ට එන එක h බීටා. එහෙනම් මේ ප්‍රකාශය හරි. ඊළඟට කියනවා n සමානයි අනන්තයේ සිට n සමානයි 1 මට්ටම් අතර ශක්ති වෙනස හයිඩ්‍රජන් වල අයනීකරණ ශක්තිය. දැන් මෙම හයිඩ්‍රජන් පරමාණුවේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයක් පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝනයක්. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එක නෂ්ටියෙන් දක්වන ආකර්ෂණයට විරුද්ධව අනන්තය දක්වා ගෙන යන්න ඕන ශක්තියට තමයි අපි පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. එතකොට අනන්තයෙන් නැවත පළවෙනි ශක්ති මට්ටමට එනවා නම් ඊට අනුරූප ශක්ති ප්‍රමාණයක්ම පිට වෙනවා. මෙයා අනන්තයට ගෙනියන්න ඕන නම් අවශෝෂණය කරන ශක්ති ප්‍රමාණයම අනන්තයෙන් මෙතෙන්ට එනකොට පිට වෙනවා. එහෙනම් ශක්ති ප්‍රමාණය සමානයි. හරි. එහෙනම් මේ ප්‍රකාශය හරි. C ප්‍රකාශයෙන් කියනවා වර්ණාවලියේ එක් එක් රේඛාව හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටමකට අනුරූප වේ. දැන් වර්ණාවලියේ මෙහෙම මොන හරි රේඛාවක් ලැබෙනවානේ. මේ ලැබෙන රේඛාවක් අනුරූප වෙන්නේ ශක්ති මට්ටමකටලු. ශක්ති මට්ටමකට නෙමෙයි. මේ ශක්ති මට්ටම් අතර ශක්ති වෙනසකට තමයි මේ මට්ටම් අතර ශක්ති වෙනසකට තමයි වර්ණාවලියේ එක් රේඛාවක්
අදාළ වෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. මතක තියාගන්න වර්ණාවලිය රේඛාවක් කියලා ලැබෙන්නේ ශක්ති මට්ටම් අතර ශක්ති වෙනසක්. නැත්නම් ශක්ති මට්ටමක් නෙමෙයි. හරිද? එහෙනම් මේ ප්‍රකාශය වැරදි. D කියනවා D එකේ කියනවා n සමානයි 2 සිට n සමානයි 1 මට්ටම් අතර ශක්ති වෙනස. දැන් මේක හිතන්න n සමානයි 1 කියලා. මේක n සමානයි 2 කියලා හිතන්න. මේක n සමානයි 3 කියලා හිතන්න. එතකොට මේගොල්ලෝ කියනවා n 2 සිට n 1 මට්ටම් අතර ශක්ති වෙනස මෙන්න මේ ශක්ති වෙනස n 3 සිට n 2 මට්ටම් අතර ශක්ති වෙනසට වඩා කුඩා වේ කියලා. වෙනසට වඩා කුඩා වේ. ඒක වැරදිනේ ළමයි. මොකද මේ අතර ශක්ති වෙනස වැඩි, මේ අතර පරතරය වැඩි, මේ අතර පරතරයට වඩා. ඒක පැහැදිලි. මොකද ඈතට යන්න තමයි ශක්ති මට්ටම ළඟා වෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. එතකොට C ප්‍රකාශයත් වැරදි, D ප්‍රකාශයත් වැරදි. එතකොට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් C හා D. වැරදි ප්‍රකාශනය අහන්න පිළිතුරු අංක 3. එහෙනම් මේ ප්‍රශ්නෙත් පැහැදිලි. ඊළඟට අපිට තියෙනවා ප්‍රශ්නාංකයක් විදිහට ගත්තාම 2005 ප්‍රශ්නාංක 36. ඒකත් බහුවර්ණ ප්‍රශ්නයක්. 2005 බහුවර්ණාංක 36. අපි බලමු මේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ කියනවා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ බාම ශ්‍රේණියේ විමෝචන රේඛා පහත දක්වා ඇත. මෙන්න මෙහෙම දීලා තියෙනවා A B C කියලා. රේඛා තුනක් A B C මේ විදිහට නම් කරලා තියෙනවා. නම් කරලා කියනවා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ බාම ශ්‍රේණිය. බාම ශ්‍රේණිය ඇති වෙන්නේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනකොට. එතකොට මෙන්න මේ බාම ශ්‍රේණියේ රේඛා තුනක් දීලා මේගොල්ලන්ට අදාළ වර්ණ අහනවා. පහසු ප්‍රශ්නයක්. මේ 3න් 2ට එන එකට අදාළව ලැබෙන්නේ රතු වර්ණය. අපි දන්නවා මේකේ 4න් 3න් 2ට 4න් 2ට 5න් 2ට 6න් 2ට 6න් 2ට එන එකට අදාළ තමයි දම් වර්ණය ලැබෙන්නේ. එතකොට A කියන එක අනිවාර්යෙන්ම රතු විය යුතුයි. එතකොට පිළිතුරු විදිහට ගන්න පුළුවන් මේක රතු, 4න් 2ට එන එක කොළ, ඊට පස්සේ 5න් 2ට එන එක නිල්. ඒ විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 1. ඒක පහසු ප්‍රශ්නයක්. right. ඊට පස්සේ තියෙනවා 2006 අවුරුද්දේම 58. 2006 අවුරුද්දේම තව ප්‍රශ්නයක් තියෙනවා 58. අපි දැන් බැලුවේ 2005 36 නේ. ඊළඟට 2006 අවුරුද්දේ 2006 අවුරුද්දේ ප්‍රශ්නාංක සමාවෙන්න මේ 2005 බැලුවේ. ඊට පස්සේ 2006 අවුරුද්ද තියෙන්නේ. 2006 අවුරුද්දේ ප්‍රශ්නාංක 30. 2006 ප්‍රශ්නාංක 30. 2006 ප්‍රශ්නාංක 30. මම කලින් වීඩියෝ එකේ ප්‍රශ්නාංක ටික ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට මේක කියන්නේ මෙහෙම එකක්. ලෝහ පරමාණුවක් මගින් බන්සන් දැල්ලට ලබා දෙන වර්ණ ඇතිවන්නේ ඉලෙක්ට්‍රෝන පළමුවන උද්දීපන අවස්ථාවේ සිට භූමික අවස්ථාවට සංක්‍රමණය වීමේදී විමෝචනය වන ආලෝක ශක්තිය මගිනි. ඒ කියන්නේ ඉහළින් පහළට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන එක ගැන කියනවා. ඒකෙක අපිට කියනවා E1 කියලා ගන්නලු උද්දීපන අවස්ථාවේ ශක්තිය, භෞමික අවස්ථාවේ ශක්තිය E0 කියලා ගන්නලු. හරි. ඒකේ අපිට කියනවා පරමාණු කිහිපයක දැල්ලේ වර්ණ පහත දී ඇත. ලිතියම් කියලා දීලා තියෙනවා රතු, කොපර් කියලා දීලා තියෙනවා කොළ, සෝඩියම් කහ, පොටෑසියම් දම්. එතකොට මෙන්න මේ වර්ණ ලැබෙන ශක්ති වෙනස මොකක්ද වැඩි වෙන්නේ කියලා අහන්නේ. එතකොට අපි දන්නවා දම් වර්ණය ඇති වෙන ශක්ති වෙනස වැඩි, රතු වර්ණය ඇති වෙන ශක්ති වෙනස ගොඩක්ම අඩුයි. මොකද 3න් 2ට එන එකට අනුරූපවනේ රතු වර්ණය ලැබෙන්නේ. එතකොට මේක අපිට ගන්න තියෙන්නේ පොටෑසියම් කියන දම් වර්ණයට අදාළව ශක්ති වෙනස වැඩිම කියලා ගන්න ඕන. ලිතියම් කියන රතු වර්ණයට අදාළව ශක්ති වෙනස අඩුයිම කියලා ගන්න ඕන. එතකොට පිළිතුරු අංක 4 ගන්න පුළුවන්. පොටෑසියම් වැඩිම වෙනවා, ලිතියම් අඩුම වෙනවා. ඒකත් බාම ශ්‍රේණියට අදාළ ප්‍රශ්නයක් වෙනත් ආකාරයකින් අහන්න. හරි. එතකොට 2006 ප්‍රශ්නාංක 30 හරි. ඊළඟට තියෙනවා 2006 ප්‍රශ්නාංක 58. ඒක ළමයි සත්‍යයි අසත්‍යයි කියන ප්‍රශ්න ගණී ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ දන්නවා ප්‍රකාශ දෙකක් දීලා නිවැරදි ප්‍රකාශය තෝරන්න උපදෙස් දෙනවා. සත්‍යයි අසත්‍යයි ගණී ප්‍රශ්න කිව්වම ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා. මේක 2006 ප්‍රශ්නාංක 58. එතකොට මේකේ පළවෙනි ප්‍රකාශය විදිහට දෙනවා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය රේඛා වර්ණාවලිය. ඒක පැහැදිලිවම හරි. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය රේඛා වර්ණාවලිය. දෙවෙනි එක කියනවා වර්ණාවලියේ එක් එක් රේඛාව හා සම්බන්ධ ශක්තිය
රේඛාවට අනුරූප ඉලෙක්ට්‍රෝනික මට්ටමේ ශක්තියට සමාන වේ. මම කලින් කිව්වා වර්ණාවලියේ මෙහෙම එක රේඛාවක් කියලා ලැබෙන්නේ ශක්ති මට්ටමක ශක්තියක් නෙමෙයි ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසක්. එහෙනම් පැහැදිලිවම ඒ වගන්තිය වැරදි. ඒතර පළවෙනි වගන්තිය හරි, දෙවෙනි වගන්තිය වැරදි කියන්නේ පිළිතුරු අංක 3. එහෙනම් 2006ක් හරි. ඊළඟ ප්‍රශ්නාංකයක් විදිහට අපිට තියෙන්නේ 2007 ව්‍යුහගත රචනා තියෙනවා කොටසක් 2007 ව්‍යුහගත රචනා 1B 1B 2007 1B ව්‍යුහගත රචනා. ඒක පහසු ප්‍රශ්නයක් තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණුවේ පළමු ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් 4 පහත දී ඇති රූප සටහනේ නිරූපණය කර ඇත. ඒතොර යටින් දීලා තියෙනවා ශ්‍රේණිය. ඔයගොල්ලෝ බලන්න පේපර් එකේ අදෝරක්ත IR, දුෂ්‍ය කියලා දීලා විසිබල්, පාරජම්බුල UV. ඉතින් අපි දන්නවා මෙහෙම ශක්ති මට්ටම් දීලා තියෙනවා 4ක්. මේකෙන් සමානයි 1, මේකෙන් සමානයි 2, මේකෙන් සමානයි 3, මේකෙන් සමානයි 4. එතකොට අපිට A කියන එකෙන් තියෙන අදෝරක්ත IR, B කියන එකෙන් තියෙනවා දුෂ්‍ය බාමර්, C කියන එකෙන් තියෙනවා පාරජම්බුල UV. අපි දන්නවා පාරජම්බුල UV කියලා කියන්නේ පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඕන. එතකොට දුෂ්‍ය පරාසය බාමර් කියලා කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඕන. ඊට අදෝරක්ත කලාපය පාශ කියලා කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඕන. ඒවයි නම් ලියන්න තියෙන්නේ. ඒක පහසු ප්‍රශ්නයක්. නම් ලියන්න පුළුවන්. ඊට පස්සේ රූප සටහනේ ඉඩ ලබා දී ඇති තැන්වල ලියන්න කියලා කියනවා. එක් එක් රේඛා සමූහයේ අයිති වෙන ශ්‍රේණි වල නම්. පැහැදිලිනේ පාරජම්බුල කලාපයේ ලයිමාන් ශ්‍රේණිය, දුෂ්‍ය කලාපයේ බාමර් ශ්‍රේණිය, අදෝරක්ත කලාපයේ පාශ ශ්‍රේණිය. පළවෙනි ශක්ති මට්ටමට ඉහළ ශක්ති මට්ටම වලින් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙනකොට ලයිමාන් ශ්‍රේණිය ඇති වෙනවා. ඉහළ ශක්ති මට්ටම් වලින් දෙවෙනි ශක්ති මට්ටමට සංක්‍රමණය වෙනකොට බාමර් ශ්‍රේණිය ඇති වෙනවා. ඉහළ ශක්ති මට්ටම් වලින් තුන්වෙනි ශක්ති මට්ටමට සංක්‍රමණය වෙනකොට පාශ ශ්‍රේණිය ඇති වෙනවා. හරි. එතකොට මේ ප්‍රශ්නෙත් හරි. ඊළඟට තියෙනවා 2008 බහුවර්ණාංක 49. 2008 බහුවර්ණාංක 49. 2008 බහුවර්ණාංක 49. මේකේ බලන්න මේ ප්‍රශ්නේ කියන්නේ හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා අතර පරතරය සමාන වන්නේ පහත දැක්වෙන කවර රේඛා යුගල අතර පරතරයටද? හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා අතර පරතරය. දැන් බලමු අපි 3 වන සහ 4 වන රේඛා. දැන් මෙහෙම ගමු ලයිමාන් ශ්‍රේණිය. මේක n සමානයි 1 ලයිමාන් ශ්‍රේණිය අඳින්න ගමු. n සමානයි 1, n සමානයි 2, n සමානයි 3, n සමානයි 4. දැන් ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි එක ලැබෙන්නේ 2න් 1ට. දෙවෙනි එක ලැබෙන්නේ 3න් 1ට. මේක අපිට කියන්නේ එයාගේ 3 වෙනි සහ 4 වෙනි රේඛා. ඒතර 3 වෙනි රේඛාව ලැබෙන්නේ n සමානයි මේ 4න් 3ට එන එක. දැන් ලයිමාන් ශ්‍රේණිය ගැන කියන්නේ ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි රේඛාව කියලා කියන්නේ 2න් 1ට, දෙවෙනි එක කියන්නේ 3න් 1ට, තුන්වෙනි එක කියන්නේ 4න් 1ට. එතකොට මෙන්න 4න් එන එකයි 4න් 1ට එන එකයි ඊට පස්සේ 4 වෙනි රේඛාව කියලා අපිට ගන්න පුළුවන් 5න් 1ට එන එක. 5න් 1ට එන එක. හරිද? එතකොට මෙන්න මේ අතර පරතරය අහන්න. මෙන්න මේ අතර පරතරය සමාන වෙන්නේ කාටද කියලා අහන්න. පළවෙනි පිළිතුරේ දෙනවා බාමර් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා. බාමර් ශ්‍රේණියේ දැන් මෙතනින් මෙතෙන්ට එන එක පළවෙනි එක, මෙතනින් මෙතෙන්ට එන එක දෙවෙනි එක, මෙතනින් මෙතෙන්ට එන එක තුන්වෙනි එක, ඉහළින් මෙතෙන්ට එන එක හතරවෙනි එක කියලා ගන්න පුළුවන්. එතකොට ඒක වැරදිනේ. මේ අතර තව මේකයි අතර වෙනසක් නෙමෙයිනේ මෙතෙන්ට අනුරූප වෙන්නේ. එහෙනම් ඒක වැරදි. ඊළඟට B වලින් කියනවා පාෂන් ශ්‍රේණියේ පළවෙනි සහ දෙවෙනි රේඛා. පාෂන් ශ්‍රේණිය කියලා කියන්නේ ඉහළ ශක්ති මට්ටම් වලින් තුන්වෙනි ශක්ති මට්ටමට එන එක. එතකොට ඒකේ පළවෙනි එක 4න් 3ට, දෙවෙනි එක 5න් 3ට. අන්න ඒ අතර වෙනස සමාන වෙනවා මේ වෙනසට. එන එක හරි. ඊට පස්සේ කියනවා බාමර් ශ්‍රේණියේ දෙවෙනි සහ තුන්වෙනි රේඛා. බාමර් ශ්‍රේණියේ පළවෙනි රේඛාව ලැබෙනවා 3න් 2ට. දෙවෙනි එක ලැබෙනවා 4න් 2ට. බාමර් ශ්‍රේණියේ දෙවන සහ තුන්වෙනි රේඛා. බාමර් ශ්‍රේණියේ මේකෙන් පළවෙනි එක, මේකෙන් දෙවෙනි එක, මේකෙන් තුන්වෙනි එක. හරිනේ? එතකොට මෙන්න මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි අතර වෙනසක් මේ වෙනසට අනුරූප වෙනවා. එහෙනම් මේ ප්‍රකාශය හරි. එතකොට B හරි, C හරි. D කියනවා පාසන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා. ඒක වැරදිනේ. මේ දෙක අතර පළවෙනි එකයි දෙවෙනි එකයි අතර පරතරය සමාන වෙනවා නම් වෙනත් දෙකක් අතර පරතරයක් සමාන වෙන්න බෑ. එහෙනම් නිවැරදි ප්‍රකාශ විදිහට B සහ C අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නේත් පැහැදිලි.
ඊළඟට තියෙන්නේ අපි දැන් බැලුවේ 2008 ඊට පස්සේ තියෙනවා 2009 ප්‍රශ්නාංක 14 2009 ප්‍රශ්නාංක 14 2009 බහුවර්ණ ප්‍රශ්නයක් ප්‍රශ්නාංක 14 බලන්න මේ ප්‍රශ්නේ ඒකේ තියෙනවා දැල්ලකින් උද්දීපනය කළ හයිඩ්‍රජන් පරමාණු නියදියක ඉලෙක්ට්‍රෝන n සමාන 1 2 3 4 5 යන ශක්ති මට්ටම් වල ව්‍යාප්තව ඇත බෝර් වාදය අනුව මෙම නියදියෙන් පිට කරන විකිරණවල විවිධ තරංගායාම සංඛ්‍යාව. ඒ කියන්නේ අපිට හිතන්නලු ශක්ති මට්ටම් පහක්. n සමානයි 1 n සමානයි 2 ඊළඟට මෙන්න n සමානයි 3 මේක n සමානයි 4 මෙන්න n සමානයි 5 ඔන්න ඔහම ශක්ති මට්ටම් 5යි තියෙන්නේ කියලා හිතන්නලු මේකේ උද්දීපනය කළ පරමාණු වලින් පිට කෙරෙන විකිරණ වල විවිධ තරංගායාම සංඛ්‍යාව මේක ඇති වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් තරංගායාම සංඛ්‍යාව අපි හිතමු පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන් නේ මෙහෙම දෙකෙන් එකට වැටෙන්න පුළුවන් තුනෙන් එකට වැටෙන්න පුළුවන් හතරෙන් එකට වැටෙන්න පුළුවන් පහෙන් එකට වැටෙන්න පුළුවන් එතකොට මෙහෙම එකිනෙකට වෙනස් විකිරණ හතරක් ඇති වෙන්න පුළුවන් දෙවෙනි ශක්ති මට්ටමට තුනෙන් වැටෙන්න පුළුවන් හතරෙන් වැටෙන්න පුළුවන් පහෙන් වැටෙන්න පුළුවන් එතකොට ඒක ඇති වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් විකිරණ තුනක් එකිනෙකට වෙනස් තරංගායාම සහිත විකිරණ තුනක් ඒ වගේම තුන්වෙනි ශක්ති මට්ටමට හතරෙන් වැටෙන්න පුළුවන් පහෙන් වැටෙන්න පුළුවන් එතකොට එතන ඇති වෙන්න පුළුවන් දෙකක් එතකොට තව ඇති වෙන්න පුළුවන් පහෙන් හතරට ඇවිල්ලා තව එකක් ඇති වෙන්න පුළුවන් ඒතර ඔක්කොම 4යි 3යි 7යි 9යි 1යි 10යි හරිනේ රයිට් එතකොට මෙතන ඇති වෙන්නේ එකිනෙකට වෙනස් තරංගායාම සහිත විකිරණ කීයද විකිරණ 10ක් එහෙනම් පිළිතුර අංක 4 මේ ප්‍රශ්නෙත් පැහැදිලි අපිට ඊළඟට තියෙනවා ප්‍රශ්න 2010 ප්‍රශ්නාංක 30 2010 ප්‍රශ්නාංක 30 ටිකක් තර්කානුකූලව ගන්න ඕන ප්‍රශ්නයක් ඒ කියනවා පරමාණුක හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ කොටසක් පහත දැක්වේ මෙන්න මෙහෙම දෙනවා පරමාණුක විමෝචන වර්ණාවලියේ රේඛා කොටසක් මෙහෙම රේඛා හතරක් දෙනවා දීලා අපිට කියනවා AB C D ඔහොම දීලා මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවා කියලා කියනවා. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමය මෙහෙට වැඩි වෙනවා කියලා කියනවා. මේ පැත්තට වැඩි වෙනවා කියලා කියනවා තරංග ආයාමය. අපි දන්නවා කොහොමත් අනුයාත රේඛාතර පරතරය අඩු වෙන පැත්තට සංඛ්‍යාතය මොකද වෙන්නේ? අනුයාත රේඛාතර පරතරය වැඩි වෙන පැත්තට සංඛ්‍යාතය නම් අඩු වෙන්න අනුයාත රේඛාතර පරතරය අඩු වෙනවා සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට. මේක දෙන්නේ පරතරය මෙහෙට වෙන විදිහට. මේ විදිහට ලැම්ඩා වැඩි වෙයි කියලා දීලා රේඛාතර පරතරය දෙන්නේ A සහ B අතර පරතරය අඩුයි. ඊට පස්සේ B හා C අතර පරතරය වැඩි. B හා C අතර පරතරය ඊට වඩා වැඩි. C හා D අතර පරතරය ගත්තොත් ඔක්කොටම වඩා වැඩි. හරි. මෙන්න මේ විදිහට දෙන්නේ. මෙහෙම තමයි D කියලා දෙන්නේ. හරිද? දැන් එතකොට මේ පැත්තට අපිට තේරෙනවා මේ පැත්තට මොකද වෙන්නේ? මේ පැත්තට අනුයාත රේඛාතර පරතරය අඩු වෙනවා. එහෙනම් මෙහෙට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. හරිනේ? මෙහෙට අනුයාත රේඛාතර පරතරය වැඩි වෙනවා. වැඩි වෙන පැත්තට තරංගායාමය වැඩි වෙනවා. හරි. දැන් එතකොට මේක විමෝචන වර්ණාවලියක් හින්දා අනිවාර්යයෙන්ම පිළිතුරේ ඉහළ ඉඳලා පහළට එන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. ඉහළ ඉඳලා පහළට එන විදිහට තමයි අපිට ඊතල මගින් නිරූපණය කරන්න වෙන්නේ. එතන ABCD ලේබල් කර ඇති රේඛා වලට අනුරූප ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ දැක්වෙන්නේ පහත් දැක්වෙන කුමන රූපයෙන්ද? මෙච්චරයි හිතන්න තියෙන්නේ. මේ පැත්තට තරංගායාමය වැඩි වෙනවා නම් මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙනවා නම් සංඛ්‍යාතය වැඩිම රේඛාව වෙන්න ඕන මේක. සංඛ්‍යාතය අඩුම රේඛාව වෙන්න ඕන මේක. අනිවාර්යයෙන්ම විමෝචනයේ හින්දා ඉහළින් පහළට එන්න ඕන. ඒතකොට ඉහළින් පහළට එන්නත් ඕන. D වල අඩුම වෙන්නත් ඕන. A වල වැඩිම වෙන්නත් ඕන. ඕකට අනුරූපව බලන්න. ඒතකොට ඒකට අනුරූපව බැලුවහම අපිට තේරෙනවා නිවැරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. D වල ශක්ති වෙනස අඩුයි, A වල ශක්ති වෙනස වැඩි. එහෙනම් ඒක තමයි විමෝචනයටත් අදාළ වෙනවා. ඉහළින් පහළට එන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා A වලට වඩා, B වල වැඩි වෙනවා B වලට වඩා A වල තමයි වැඩිම වෙන්නේ, අඩුම වෙන්නේ D වල. ඒතකොට නිවැරදි පිළිතුර විදියට තුන්වෙනි පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. මොකද විමෝචනයේ හින්දා ඉහළින් පහළට එන්න ඕන. මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙන හින්දා D වල අඩුම වෙන්න ඕන, A වල වැඩිම වෙන්න ඕන. බලන්න ඒක තෘප්ත කරනවා තුන්වෙනි පිළිතුරෙන්. එහෙනම් මේ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ මේකේ අවසාන ප්‍රශ්නය
2013 ප්‍රශ්නාංක 41. ඒකත් සත්‍ය අසත්‍ය ගණයේ ප්‍රශ්නයක්. 2013 ප්‍රශ්නාංක 41. 2013 ප්‍රශ්නාංක 41. ඒක කියනවා හයිඩ්‍රජන් වර්ණාවලියේ බාම ශ්‍රේණිය සඳහා සියලුම විමෝචන n සමාන 1 දී අවසන් වේ. 1 දී අවසන් වෙනවා කියන එක වැරදි. බාම ශ්‍රේණිය අවසන් වෙනවා 2 දී. ඊළඟ ප්‍රකාශයේ හයිඩ්‍රජන් වර්ණාවලියේ